පරණ ගිවිසුම නික්ම යාම 6 වෙනි කොටස. ශුද්ධස්ථානය ඉදිකිරීමට ශිල්පීන්. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන ඌරිගේ පුත් බෙෂලෙල් තෝරා ගතිමි. තවද මම ඔහු දේවාත්මානුභාවයෙන්ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන්ද හැකියාවෙන්ද අවබෝධයෙන්ද සම්පූර්ණ කෙලෙමි. මා එසේ කළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙල කිරීමටත් රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත් මැණික් ගල් කැපීමටත් ඒවා එබ්බවීමටත් ලීයෙන් කැටයම් වැඩ කිරීමටත් නන් වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකිවනු පිණිසය. තවද මම ඔහුගේ සහයට දාන්ගේ ගෝත්‍රයේ අබිසාමෙක්ගේ පුත් ඔහොලියාබ් පත් කළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාධන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි. නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය, මේසය සහ ඒ බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා ඒ සියලු උපකරණ, දුම් පූජාසනය, දවන යාග පූජාසනය හා ඒ සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය, විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරෝන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර, ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතුය. සබත් දිනය. නැවතත් සමිදානන් වහන්සේ මෝසෙස් අමතමින් නුඹ ඊශ්‍රායල් ජනයාට මෙසේ කියන්නැයි වදාළසේක. මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතුය. මන්ද ඒවා වනහයි නුඹලා ශුද්ධවන්ත කරවන සමිදානන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත් මාත් අතර නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි. එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතුය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතුය. එය කෙලසෙන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද එම දවසේ වැඩ කරන සෑම කෙනෙක්ම සිය සෙනග අතරින් නිරපා දමනු ලැබිය යුතුය. දවස් 6ක් තුල වැඩ කළ හැක. ඒ 7 වන දින සමිදානන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනයයි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක්ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ. එබැවින් ඊශ්‍රායල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට සබත පවත්වමින් එය පිළිපැදිය යුතුය. එය මාත් ඊශ්‍රායල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද සමිදානන් වහන්සේ වන මම දින 6ක් තුල අහස හා පොළවද සාදා 7 වන දින වැඩ නවතා නිවාඩු ගත්තෙමි කියා කියන්න. උන්වහන්සේ සීනයි කන්ද මත
මෝසෙස් සමග කතා කොට නිම කළ පසු දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන්සේක. රන් වහු රූපය. මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනග දුටු විට ඔහු ආරොන් වට කර රැස් වී ඔහුට කතා කොට එන්න අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිස්ර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේද කියා අපි නොදනිමුයි කීහ. ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින් ඔබේ භාර්යාවන්ගේද දරු දැරියන්ගේද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නයි කීය. සෙනග සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ. ඔහු ඔවුන්ගේ අතින් ඒවාගෙන උණු කොට අච්චුවක වත් කර වස්සෙකුගේ රූපයක් වාත්තු කළේය. මේ දුටු සෙනග ඊශ්‍රායෙල් මේ අප මිස්රයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේයයි කීවෝය. ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදිකොට හෙට සමිදානන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යකි කියා ප්‍රසිද්ධ කළේය. සෙනගද පසුදින අලුයම නැගිට දවන යාග පූජා පුදා සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔහු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූහ. මෝසෙස්ට උපදෙස් දීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට යන්න හනික කන්දෙන් බසින්න. නුඹ මිස්ර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනග තමන්ව දූෂ්‍ය කරගෙන සිටිති. මා ඔවුන්ට අනකල මාර්ගෙන් ඔහු ඉක්මනින් බෑර ගිය. ඔහු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින්ද පුද පූජා කරමින්ද ඊශ්‍රායල් වරුනි මිස්ර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න කියා සිටිති වදාළසේක. තවදුරටත් උන්වහන්සේ මෝසෙස් අමතමින් මේ සෙනග මුරණ්ඩු සෙනගක් බව මට පෙනේ. දැන් ඉතින් මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධව වේගවත්ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත් මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි වදාළසේක. එහෙත් මෝසෙස් තම දෙවි සමිදානන් වහන්සේට කන්න ලව් කරමින් ස්වාමිනී ඔබ මහත් බලය පාමින්ද ඔබේ බහු බලයෙන්ද මිස්ර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනගට විරුද්ධව ඔබේ උදහස වේගවත් ලෙස අවුලන්නේ මන්ද? දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින් කඳුකරේ ඔවුන් මරා දමා මේ පිටින් ඔවුන් තුරන් කිරීමට යයි කීමට මිස්ර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන්ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනගට විරුද්ධව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. ඔබේ සේවකයන් වූ ආබ්‍රාම් ඊසාක් සහ ඊශ්‍රායල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන්ම දිවුරමින් ආසේ තරුමෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළු මනින්ම නුඹට දෙන්නෙමි. තවද ඔහු එය සදාටම උරුම කරගන්නෝයයි කියා ඔබ නොවදාලා සේක්දැයි විචාලේය. එවිට සමිදානන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනගට කරන්න අදහස් කළ නපුර
අත්හලසේක. නීතිය කෙටුගල් පුවරු කැඩීම. මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ එක පැත්තක මෙන්ම අනිත් පැත්තේද ලියා තිබිණි. ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටු ලියවිල්ලද දෙවියන් වහන්සේගේම ලියවිල්ල විය. සෙනගගේ ഘോഷාව ජෝෂුවාට ඇසුණු විට ඔහු මෝසෙස් අමතා කඳවුරේ යුද්ධ ഘോഷාව කීවේය. ඒත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. මට ඇසෙන ඒ හඬ ජය ගොසක් නොම වේ. පැරදුම් හඬක්ද නොම වේ. එය ගී ගැයුමක් පමණක් වේ. ඔහුද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සාද සෙනගගේ නැටුම්ද දිටීය. ඔහුගේ කෝපාග්නියද එවිට වේගවත්ව ඇවිලී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු විසිකොට ඒවා කන්ද පාමුල බිඳ දැමීය. පසුව ඔහු ඔවුන් සෑදූ වස්සාගෙන ගින්නෙන් පුළුස්සා කුඩු කුඩු කොට ඒ ජලය මත ඉස ඒ ජලය ඊශ්‍රායල් ජනයාට බොන්නට සැලැස්විය. මෝසෙස්ද ආරොන් අමතමින් මේ සෙනග ලවා මේසා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කළේදැයි විචාලේය. ආරොන් පිළිතුරු දෙමින් මාගේ ස්වාමින්ගේ උදහස වේගවත්ව නොඇවිල්ලේවා. මේ සෙනග නපුරට කෙතරම් බර වී සිටින්නෝදැයි ඔබ දන්නේය. ඔහු මට කතා කොට අපට පෙරටුව යාමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිස්ර දේශයෙන් අප පිටතට ගෙන ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේදැයි අපි නොදනිමුයි කීය. මම ඔවුන්ට පිළිතුරු දෙමින් රන්බඩු යමක් ඇත්තේදැයි ඇසූ විට ඔහුද ඒවා ගලවා මට දුන්න. මම ඒවා ගින්නට විසි කළෙමි. එවිට මේ වස්සා නික්ම ආයේයයි කීය. තවද සෙනග වියරු වැටි දඟලන බව මෝසෙස් දිටීය. මන්ද සෙනග සතුරන් හමුවේ අවඥාවට පත්වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩහැර තිබිණි. එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන සමිදානන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත්වායි හඬ ගෑවේය. ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූහ. මෝසෙස් ඔවුන් අමතමින් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ කතා කොට සෑම කෙනෙකුම තම කඩුවගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින් තම සොයුරන්ද මිතුරන්ද අසල්වැසියන්ද මරා දමන්න කියා වදාරන සේකයි පැවසීය. ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අන්න පරිදි එය ඉටු කළෙන් එදින සෙනග අතරින් 3000 පමණ වෙනසුනාහ. මෝසෙස්ද කතා කොට ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයාද තම තමාගේ සහෝදරයාද මරා දමමින් පූජකවරුන් මෙන් සමිදානන් වහන්සේට අද ඔබම කැප කරගත්තෝය. එබැවින් අද දින සමිදානන් වහන්සේ ඔබට ආශිර්වාදයක් දානය කළ සේකයි කීය. පසුදින මෝසෙස් සෙනග අමතමින් ඔබ දරුණු පාප අපරාධයක් කළා වූය. දැන් මම සමිදානන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේයයි කීය. ඔහුද සමිදානන් වහන්සේ වෙත ආපසු ගොස් අහෝ මේ සෙනග දරුණු අපරාධයක් කළෝය. ඔවුන්ටම රනින් දෙවියෙකු සාදාගත්ත. දැන් ඉතින්
ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව. එසේ නොදනසේක් නම් කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකා දමනු මැනවයි ඉල්ලීය. සමිදානන් වහන්සේද මෝසෙස් අමතමින් මට විරුද්ධව යමෙක් පව් කළේද ඔහුගේ නම මාගේ පොතින් මම මකා දමමි. එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනග ගෙන යන්න. බලන්න, මාගේ දූතයාද නුඹට පෙරටුව යනු ඇත. ඒත් මම දඬුවම් දෙන දවසේදී ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි වදාළසේක. වස්සා සෑදීමට සෙනග ආරොන්ට බල කළ බැවින් සමිදානන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එව්සේක. නික්ම යාමට අනදීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට, නුඹ මිස්ර දේශයෙන් පිටතට ගෙනා සෙනගත් මෙම ස්ථානයෙන් නික්ම මම නුඹලාගේ පෙළපතට දෙමි කියා ආබ්‍රාම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු දේශයට යන්න. ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හිවිවරුන් සහ ජෙබූසිවරුන් පන්නා දමමි. කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත් නුඹ සමග මම නොයමි. මන්ද නුඹලා උඩඟු මුරණ්ඩු සෙනගක් බැවින් මා අතරමඟදී නුඹලා වනසාලන්නට පිළිවනයි වදාළසේක. සෙනගද මේ අශුභ ආරංචිය ඇසූ විට වැළපෙන්නට වූහ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ. උන්වහන්සේ මෝසෙස් අමතා, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනගකි. මම මොහොතකටවත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතුද කියා මම දන්නෙමි ඊශ්‍රායල් ජනයාට කියන්නේ වදාරා තිබිනි. ඊශ්‍රායල් ජනයාද හෝරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගිය. මෝසෙස් මණ්ඩපය රැගෙන කඳ උරෙන් පිටත ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදුව සිටියේය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කළේය. සමිදානන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකුම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. තවද මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල සියල්ලෝම නැගිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු විටම වලාටැඹ බැස ඒ දොරටුව ළඟ සිටගති. සමිදානන් වහන්සේ මෝසෙස් සමග කතා කළසේක. සියලු සෙනග සම්මුඛ මණ්ඩපේ දොර ළඟ වූ වලාටැඹ දුටු විට ඔහු නැගිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ. යමෙකු තම මිතුරා හා සමග කතා කරනු මෙන් සමිදානන් වහන්සේ මෝසෙස් සමග මුහුණට මුහුණලා කතා කළසේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණු නමුත් ඔහුගේ තරුණ සේවකනුන්ගේ පුත් ජොෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේය. මෝසෙස්ගේ ආයාචන. මෝසෙස් සමිදානන් වහන්සේ අමතා බැලුව මැනව මේ සෙනග ගෙන යන්නේ
ඔබ මට කියන නමුත් මා සමග යවන්නේ කවරෙක්ද කියා ඔබ මට නොදැන්නූ සේක. තවද මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියේ නුඹද අනුග්‍රහය ලැබුවේ යයි කියා ඇත. දැන් ඉතින් කරුණාකර ඔබ ඉදිරියේ මම අනුග්‍රහය ලැබුවෙම් නම් මා ඔබ හොඳින් දැන හැඳිනගෙන ඔබේ අනුග්‍රහය නොකොඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතියද ඔබේම සෙනග බව සීකල මැනවයි කීය. උන්වහන්සේ කතා කොට මම නුඹ සමග ගොස් නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි වදාළසේක. එවිට උන්වහන්සේ අමතමින් ඔබ අප සමග නොයන සේක් නම් මෙතනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. ඔබේ සෙනගත් මමත් ඔබ ඉදිරියේ අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමුද? එය අප දැනගන්නේ ඔබ අප සමග යෑමෙන් නොවේද? එවිට ඔබේ සෙනගත් මමත් මී පිට සිටින සියලු සෙනගට වඩා වරප්‍රසාදලත් අය වන්නෙමුයි කීවේය. උන්වහන්සේද මෝසෙස්ට පිළිතුරු දෙමින් නුඹ ඉල්ලන මේ දේද මම ඉටු කරමි. මන්ද මා ඉදිරියේ නුඹ අනුග්‍රහය ලැබුවේය. මම නුඹ හොඳින් හඳුනමි වදාළසේක. මෝසෙස් කන්ද මත සිටීම. මෝසෙස් සමිදානන් වහන්සේට කතා කොට ඔබේ මහිමලංකාරය කරුණාකර මට පෙන්වුව මැනවයි ඉල්ලීය. උන්වහන්සේ එවිට පිළිතුරු දෙමින් මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියේ සමිදානන් වහන්සේ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමති තැනැත්තාට මම කරුණාව පාමි. දයාව පෑමට කැමති තැනැත්තාට මම දයාව පාමි වදාළසේක. නැවතත් උන්වහන්සේ කතා කොට මාගේ මූණ දකින්න නුඹට නොපුළුවන මිනිසෙකුට මා දැක ජීවත් විය නොහැකියයි වදාළසේක. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මා සමීපේ පර්වතයක් ඇත. නුඹට ඒ මත සිටගත හැකිය. මාගේ මහිමාලංකාරය නුඹ පසු කර යන විට මම නුඹ කඳු විවරයක පීටුවා නුඹ පසු කර යන තෙක් මම නුඹ අතින් වසාලන්නෙමි. මා අත ඉවතට ගත් විට නුඹ මාගේ පිටුපස දකින්නේය. ඒත් මාගේ මූණ නුඹ නොදකිනු ඇතැයි වදාළසේක. දෙවන වරටත් ගල් පුවරු සෑදීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. හෙට අලුයම් වේලෙයි සූදානම්ව සීනයි කන්දට නැග කන්ද මුදුනෙහි මා ඉදිරියේ පෙනී සිටින්න. කිසි මිනිසෙකු නුඹ සමග උඩට නොආ යුතුය. කන්දේ කිසි තැනක කිසි මිනිසෙකු දක්නා නොලැබිය යුතුය. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියේ තන නොකෑ යුතුයයි වදාළසේක. සමිදානන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැගිට සීනයි කන්දට නැග්ගේය. ගල් පුවරු දෙකද තම අතේ ගෙන ගියේය. සමිදානන් වහන්සේද වලාකුළක ආකාරයෙන් බැස එහි ඔහු සමග සිටගෙන සමිදානන් වහන්සේ
යන සුවකීය නාමය ප්‍රකාශ කළසේක. උන්වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින් මම සමිදානන් වහන්සේය, මම දයානුකම්පාවෙන් පූර්ණ වහා නොකිපෙන සුළු මහා කාරුණික සහ විශ්වාසදායි දෙවියන් වහන්සේය. මම දහස් ගණනකට කරුණාව පාමින් දුෂ්ටකමටද නපුරට හා පාපයටද කමාව දෙන්නෙමි. ඒත් වරදකරුවන් නිදහස් නොකර පියවරුන්ගේ පව් නිසා තුන්වන හතරවන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැයි වදාළසේක. මෝසෙස්ද වහා බිමට හිස නමා නමස්කාර කළේය. ඉන්පසු ඔහු කතා කොට සමිඳුනි, ඔබ ඉදිරියේ මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම් මාගේ සමිඳුන් වන ඔබ අප සමග වඩින ලෙස මම අයද සිටිමි. මේ සෙනග නම් මුරණ්ඩුය. අපේ දුෂ්ටකම හා පාපකමා කොට අප ඔබේම උරුමය වශයෙන් ගත මැනවයි කීය. ගිවිසුම අලුත් කිරීම. එවිට උන්වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළසේක. බලන්න, මම නුඹ සමග ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මේ පිට වේවා කිසිම ජාතියක් අතර වේවා කවදාවත් නොකළ අරුම පුදුම දේ මම නුඹේ සෙනග ඉදිරියේ සිදු කරමි. එවිට සමිදානන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමග සිටින සියලු සෙනග දැනගනු ඇත. මන්ද නුඹ මගින් මා කරන්න යන්නේ භයානක දෙයකි. අත දින මා නුඹට අනකරන පනත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හිවිවරුන් හා ජෙබීසිවරුන් මම පන්නා දමමි. නුඹ යන දේශයේ වැසියන් සමග කිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද එය නුඹට මර උගුලක් වන්නට පුළුවන්. තවද නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩුකොට ආශේරා නම් ශුද්ධස්ථානයේ සිඳ හෙළිය යුතුය. නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතුය. මන්ද සමිදානන් වහන්සේ වන මාගේ නාමය ප්‍රතිවාදීන් නොඉවසන උතුමානෝ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් නුඹ දේශයේ වැසියන් සමග කිවිසුමක් නොකළ යුතුය. මන්ද ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන බුද්ධ පූජා ඔප්පු කරන බැවින් නුඹද කැඳ වූ කල නුඹත් ඒ පීදේනි වලින් කන්න පුළුවන්. අරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳ ගන්න කල නුඹලාගේ පුතුන්ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳ ගන්න පුළුවන්. වාත්තු කළ දෙවි පිළිම සාදා නොගත යුතුය. නුඹ නොමෝන් රොටි මංගල්‍ය පැවැත්විය යුතුය. මා නුඹට අනකල පරිදි ආබීනම් මාසේදී දින 7ක් නොමෝන් රොටි අනුභව කළ යුතුය. මන්ද නුඹ මිස්ර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේය. සියලු කුළුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපලේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ
සෑම කුළුඳුල් පිරිමි සතෙක්ම මට අයිති වේ. කුළුඳුල් කොටලුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතුය. නුඹ ඌ මුදා නොගන්නේ නම් ඌගේ බෙල්ල කැඩිය යුතුය. තවද සියලුම කුළුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතුය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොආ යුතුය. දවස් 6ක් නුඹ වැඩ කර 7 වන දවසේ නිවාඩු ගත යුතුය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතුය. තවද නුඹ සති මංගල්‍යයේද තිරුංගු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යයේද අවුරුද්ද අවසානයේදී පළතුරු රැස් කිරීමේ මංගල්‍යයේද පැවැත්විය යුතුය. අවුරුද්දකට 3 වරක් නුඹේ සියලු පිරිමින් ඊශ්‍රායල් වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ වන මා ඉදිරියේ පෙනී සිටිය යුතුය. නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා මම ජාතින් නිරපා දැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිදානන් වහන්සේ වන මා ඉදිරියේ පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝය. නුඹ මට පුද කරන යාගයේ ලය මුහුන් සමග ඔප්පු නොකළ යුතුය. තවද පාස්කු මංගල්‍යයේ යාගයේද උදේ දක්වා නොතැබිය යුතුය. නුඹේ කෙත් වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිදානන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතුය. තවද එල්ලු පැටියකු ඌගේ මවගේ කිරෙහි නොපිසිය යුතුය. නැවතත් සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ මේ වචන ලියාගන්න. මන්ද මේ වචන අනුව මා නුඹ සමගද ඊශ්‍රායල් වරුන් සමගද ගිවිසුමක් පිහිටුවන හේනි වදාළසේක. මෝසෙස්ට කන්ද මත සමිදානන් වහන්සේ සමග දාවල් 40ක් හා රාත්‍රී 40ක් කිසිවක් නොකා නොබී සිටියේය. ඕ ගිවිසුමේ වචන වන දසපනත ගල් පුවරුවල සටහන් කළේය. මෝසෙස් කන්දෙන් බැස ඒම. මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේය. එහෙත් සමිදානන් වහන්සේ සමග කතා කිරීම නිසා තම මුහුණ බැබලෙමින් තිබුණු බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේය. ආරොන් සහ සියලු ඊශ්‍රායල් ජනයා මෝසෙස් දුටු විට පුදුමයකි. ඔහුගේ මුහුණ බැබලෙමින් තිබිණි. ඔහු ළඟට එන්නට බිය වූහ. ඒත් මෝසෙස් ඔවුන් කැඳ වූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමග කතා කළේය. ඉන්පසු මුළු ඊශ්‍රායල් සෙනගම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිදානන් වහන්සේ ඔහුට සීනයි කන්දේදී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේය. මෝසෙස් ඔවුන් සමග කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසා ගත්තේය. එහෙත් ඔහු සමිදානන් වහන්සේ සමග කතා කිරීමට උන්වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට ඉන් පිටත එනතෙක් ඒ වැස්ම ඉවත් කොට තැබීය. ඔහු පිටතට පැමිණ තමාට අනකල සියල්ල ඊශ්‍රායල් සෙනගට දැන්වීය. ඊශ්‍රායල් සෙනග මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබලෙමින් තිබුණු බව දුටුවහ. ඔහු සමිදානන් වහන්සේ සමග කතා කරන්න
ආපසු යනතෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේය. සබත් දින පිළිබඳ නියෝග. මෝසෙස් මුළු ඊශ්‍රායල් ජනතාව කැඳවා ඔවුන්ට කතා කොට මෙසේ කීවේය. ඔබ විසින් කළ යුතු සමිදානන් වහන්සේ අනකල කරුණු මේවාය. දවස් 6ක් තුල ඔබ වැඩ කළ යුතුය. ඒත් 7 වන දින ඔබට ශුද්ධ දිනයක්ද සමිදානන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක්ද විය යුතුය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරණු ලැබිය යුතුය. සබත් දවසේදී ඔබේ කිසිම නිවාසයක ගින්නක් පවා නොදැල්විය යුතුය. ශුද්ධ ස්ථානයට පුදන පඬුරු. නැවතත් මෝසෙස් මුළු ඊශ්‍රායල් ජනතාව අමතමින් මෙසේ කීවේය. සමිදානන් වහන්සේ අනකල දේ මේය. ඔබ සතු දෙයින් සමිදානන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතුය. එසේ කිරීමට කැමති සෑම කෙනෙකුම තම පඬුර සමිදානන් වහන්සේ වෙත ගෙනා යුතුය. එය රන් රිදී ලෝකඩද නිල් පාට දම් පාට රතු පාට නූල්ද සිහින්ව කටින ලද හන සහ එළුලොම්ද රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම්ද ශීටිම් ලීද පහන් වලට තෙල්ද ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍යද ඒ පොත්නම් සැට්ටේ සහ ලය වැස්මේ එම්බවීමට නික්‍ය මාණික්‍ය හා වෙනත් මැණික්ද විය හැක. මණ්ඩපය සඳහා උපකරණ. ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ සමිදානන් වහන්සේ අනකල සියල්ල සෑදිය යුතුය. එනම් මණ්ඩපය සහ එහි කූඩාරම ඊට ආවරණය කොකු සහ ලෑලි හරස් පොළු සහ කණු කෙවිනි ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොළු කරුණාසනය එය වසන තිරය මේසය සහ එහි කකුල් එහි උපකරණ සහ පුදන රොටි ආලෝකය දීමට පහන් රුක එහි උපකරණ එහි පහන් හා ඒවා දැල්වීමට තෙල් දුම් පූජාසනය හා එහි පොළු ආලේප තෛලය සුවඳ දුම් මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව දවන යාග පූජාව පුදන පූජාසනය ඊට සම්බන්ධ ලෝකඩ මේසය එහි පොළු හා සියලු උපකරණ සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය මළුවට තිර එහි කණු කෙවිනි මළුවේ දොරටුවට කඩතුරාව මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලනු ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන්හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතුය. සෙනග පඬුරුගෙන ඒම. ඉන්පසු මුළු ඊශ්‍රායල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ. තවද එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සෑම කෙනෙක්ම සම්මුඛ මණ්ඩපය සෑදීමටද එහි සියලු සේවාවන් සඳහාද ශුද්ධ වස්ත්‍ර සඳහාද සමිදානන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ. ස්ත්‍රියෝ හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනාම හරිච්චි කුණ්ඩාලාභරණ
මුදු මාල සා නන් වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝම සමිදානන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ. නිල් පාට, දම් පාට, රතු පාට නූල්ද, සිහින්ව කටින ලද හනද, එළුලොම්ද, රතු සායම් පෙවූ බැටළු ලොම්ද, පදම් කළ හම්ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ. රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝම ඒවා සමිදානන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ශීටිම්ලී තිබූ සියල්ලෝද ඒවා ගෙනාහ. දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල්ද සිහින් හන පිළිද ගෙනාහ. දක්ෂ කාන්තාවන් සියල්ලෝද තම හැකියාවන් අනුව එළුලොම් කටින්නට පටන් ගත්ත. ඒ පොත්නම් සැට්ටේ හා ලයවැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නික්‍ය මාණික්‍ය හා වෙනත් මාණික්‍යද, පහනට තෙල්ද, ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල්ද ගෙනාහ. සමිදානන් වහන්සේ මෝසෙස් මගින් සෑදීමට අනකල නන් වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඊශ්‍රායල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක්ම සිය කැමැත්තෙන්ම සමිදානන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ. ශුද්ධස්ථානය සඳහා ශිල්පීහු. මෝසෙස් ඊශ්‍රායල් ජනයාට කතා කොට මෙසේ කීවේය. බලන්න, සමිදානන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන ඌරිගේ පුත් බෙෂාලෙල් තෝරාගත් සේක. උන්වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා කෞශල්‍ය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළසේක. එසේ කළේ නන් වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහා දක්ෂ කලාවන් නිපැයීමටත්, ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්, මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නානාවිධ කලාත්මක කෘතීන් සෑදීමටත්ය. උන්වහන්සේ ඔහුටද දාන්ගේ ගෝත්‍රයේ අබිසාමෙක්ගේ පුත් ඔහෝලියාබ්ටද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන්සේක. තවද උන්වහන්සේ කැටයම් ශිල්පින්ගේද කලා ශිල්පින්ගේද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින්ව කටින ලද හනවලින් මල් වැඩ දමන්නන්ගේද වියන්නන්ගේද නන් වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළසේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙල කිරීමටත් පුළුවන් විය. තවද සමිදානන් වහන්සේ බෙෂෙලෙල්ට සහ එහෝලියාබ්ටද අනිකුත් කලා ශිල්පීන්ටද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන්වහන්සේ අනකල ලෙස සියල්ල ඉටු කළ යුතුය. පඬුරුගෙන ඒම නතර කිරීම. බෙෂෙලෙල් හා ඔහේලියාබ්ද සමිදානන් වහන්සේ කුශල්‍ය දානය කළ වැඩ කිරීමට කැමැත්ත
දක්ෂ ශිල්පීන් සියල්ලන්ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවීය. ඊශ්‍රායල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා එය ඉදිකිරීමට ගෙනා පඬුරු සියල්ල ඔහු මෝසෙස්ගෙන් බාරගත්හ. ඊශ්‍රායල් ජනයාද උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූහ. එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝම තම තමන්ගේ වැඩ නවත්වා මෝසෙස් වෙත පැමිණ ඔහුට කතා කොට සමිදානන් වහන්සේ සෑදීමට අන කළ වැඩේ සඳහා උවමනාවට වඩා දේවල් සෙනග ගෙනෙන්නායයි කීය. මෝසෙස්ද එවිට අනක් දෙමින් මින් පසු කිසිම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත්වායයි යන ප්‍රකාශනයක් මුළු කඳවුර පුරා ප්‍රසිද්ධ කළේය. මෙලෙස සෙනග පඬුරුගෙන ඊමෙන් වළක්වනු ලැබූහ. මන්ද ගෙනන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක්ද විය. මණ්ඩපයේ සෑදීම. කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝම ශුද්ධස්ථානය සෑදූහ. සිහින්ව කටින ලද හනවලින්ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින්ද තිර 10ක් සාදන ලදුව. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී. එක තිරයක දිග මීටර් 12ක්ද පළල මීටර් 2ක්ද විය. සියල්ලම එක ප්‍රමාණයට විය. ඔහු තිර 5 බැගින්ගෙන ඒවා වෙන වෙනම එකට යා කළේය. ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරේ වාටියේ නිල් පාට රෙදි වලින් මුදු සෑදීය. යා කළ අන්තිම තිරවල අන්තිම තිරේද එලෙසම කළේය. පසුව ඔහු එක තිර වාටියක මුදු 50ක්ද ඒවා එකිනෙකාට මුහුණලා සිටින ලෙස අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු 50ක්ද සවි කළේය. මෙසේ කළ පසු ඔහු රන් කොකු 50ක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටක කොකු වලින් සම්බන්ධ කළේය. පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළුළුමින් තිර 11ක් සෑදීය. එක එක තිරේ දිග මීටර් 13ක්ද පළල මීටර් 2ක්ද විය. තිර 11ක්ම එක ප්‍රමාණයටද විය. එවිට ඔහු තිර 5ක්ද තිර 6ක්ද වෙන් වෙන්ව එකට යාකොට පළමුවෙන් යා කළ තිර 5 අන්තිම තිරේ වාටියේ මුදු 50ක්ද අනිත් තිරවල අන්තිම තිරේ වාටියේ මුදු 50ක්ද සවි කළේය. කූඩාරම් ආවරණය එකක් වනසේ ඔහු ලෝකඩ කොකු 50ක්ද සෑදීය. මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම් වලින් කූඩාරමට ආවරණයක්ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක්ද සෑදීය. තවද ඔහු මණ්ඩපයට ෂීටිම් ලී වලින් ලෑලි සාදා ඒවා කෙලින් සිටුවිය. එක ලෑල්ලක දිග මීටර් 4ක්ද පළල සෙන්ටිමීටර් 66ක්ද විය. එක එක ලෑල්ලක ඒවා එකට එක යා කිරීම පිණිස කුඩිම්බි 2ක් විය. මෙලෙස ඔහු මණ්ඩපේ ලෑලි සියල්ලම සෑදීය. දකුණු දිශාවට මුහුණලා මණ්ඩපේ දකුණු පැත්තට ලෑලි 20ක් සෑදීය. තවද ඔහු එක ලෑල්ලක කුඩිම්බි 2 යට තව 2ක්ද
අනිත් ලෑල්ලේ කුඩුම්බි දෙක යට තව් දෙකක්ද බැගින් ඕ ලෑලි 20ට රිදී තව් 40ක් සෑදීය. මණ්ඩපයේ උතුරු පැත්තට ඕ ලෑලි 20ක්ද එක ලෑල්ලක් යට තව් දෙක බැගින් රිදී තව් 40ක්ද සෑදීය. මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි 6ක්ද එහි පිටුපස කොන්වලට ලෑලි 2ක්ද සෑදීය. මේ ලෑලි ඒවායේ පහළ කොටස්වල සිට ඉහළ කොටසේ පළමුවන වලල්ල දක්වා සම්බන්ධ කළ යුතු විය. කොන් දෙකේ තබන ලෑලි දෙකටද එලෙස කළ යුතු වේ. මෙලෙස එක එක ලෑල්ලක තව් දෙක බැගින් රිදී තව් 16ක් සහිතව ලෑලි 8ක් ඇති වේ. තවද මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලි වලට ෂීටින් ලී වලින් හරස් ලී 5ක් සෑදිය යුතු විය. මණ්ඩපයේ අනිත් පැත්තේ ලෑලි වලට තව හරස් පොළු 5ක්ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලි වලට හරස් පොළු 5ක්ද සෑදිය යුතු වේ. ලෑලි වල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔව් එය සෑදීය. ඔව් ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදුද සාදා හරස් ලීද රනින් ආලේප කළේය. ඉන්පසු ඔහු නිල් පාට දම් පාට තද රතු පාට නූල් වලින් හා සීන්ව කටින ලද හන පිළියෙන් තිරයක් සාදා එයි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කළේය. මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තව් 4ක් සවි කළ රන් කොකු 4ක් ඇති රන් ගෑ ෂීටිම් ලීයෙන් කණු 4ක් සෑදීය. පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට නිල් පාට දම් පාට තද රතු පාට නූල් වලින්ද සිහින්ව කටින ලද හන වලින්ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතීය. මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු 5ක් සාදා ඒවායේ මුදුන්ද ඒවායේ පොළුද රනින් ආලේප කළේය. එහෙත් ඒවායේ තව 5 ලෝකඩයෙන් සාදන ලදී. ගිවිසුම් කරඬුව සෑදීම. බෙෂලෙල්ද ෂීටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදීය. එහි දිග සෙන්ටිමීටර් 110ක්ද පළල සෙන්ටිමීටර් 66ක්ද උස සෙන්ටිමීටර් 66ක්ද විය. එහි ඇතුළතද පිටතද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදීය. එය උසුලාගෙන යනු පිණිස එහි කොන් 4ට රත්රන් වලලු 4ක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කළේය. පසුව ඔහු ෂීටින් ලීයෙන් පොළු සාදා ඒවායේද රන්ගා කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුලින් ඒවා දැමීය. කරුණාසනයද තනි රනින් සෑදීය. ඒ දිග සෙන්ටිමීටර් 110ක්ද පළල සෙන්ටිමීටර් 66ක්ද විය. තවද ඔහු කරුණාසනයේ දෙකළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කළේය. කරුණාසනය සමග ඒකාබද්ධව පවතින ලෙස එක්කෙනෙකු එක් කොනකද එක්කෙනෙකු අනිත් කොනේද ඔවුන් සෑදීය. කෙරුබ්වරුන්ගේද පියාපත් උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලා සිටින පරිදි
කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිනි. මේසය සෑදීම. ෂීටින් ලීයෙන් ඔහු මේසයද සෑදීය. එහි දිග සෙන්ටිමීටර් 88ක්ද පළල සෙන්ටිමීටර් 44ක්ද උස සෙන්ටිමීටර් 66ක්ද විය. එයද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක්ද ඔහු සෑදීය. එය වටේට මිලිමීටර් 75ක් පළල පටියක් සවි කර එය වටේද රන් ලීස්තරයක් සෑදීය. පසුව රන් වලලු 4ක් සාදා කකුල් 4 කොන් 4 ඒවා දැමීය. මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොළු රිංගවන වලලු පටිය ළඟම තිබිනි. මේසය උසුලාගෙන යෑම සඳහා පොළුද ෂීටින් ලීයෙන් සාදා ඒවායේද රන් ආලේප කළේය. එහි තබන තැටිද කුසලානද බුජම්ද පානීය පඳුරු දැමීමට ගන්නා පාත්‍රද ඔහු තනි රනින් සෑදීය. පහන් රුක සෑදීම. තවද ඔහු පහන් රුකද තනි රනින් සෑදුවේය. එහි අඩියද කඳද තලාපු රනින් නිමවා එහි මල්ද මෝට්ටුද මල් පෙතිද එක වස්තුවක් වනසේ සම්බන්ධ කළේය. පහන් රුකේ එක පැත්තකින් අතු 3ක්ද අනිත් පැත්තෙන් අතු 3ක්ද බැගින් එහි පැතිවලින් අතු 6ක් විහිදිනි. එක අත්තක කොට්ටම්බා වැනි මල් 3ක්ද මෝට්ටු හා පෙතිද අනිත් අත්තේ කොට්ටම්බා වැනි මල් 3ක්ද මෝට්ටු හා පෙතිද බැගින් පහන් රුකින් විහිදෙන අතු 6ෙම එලෙස කළේය. පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් 4ක්ද ඒවායේ මෝට්ටුද මල් පෙතිද තිබිනි. පහන් රුකේ අතු 2ක් යට එක මල් මෝට්ටුවක්ද තවත් අතු 2ක් යට තව මල් මෝට්ටුවක්ද අනිත් අතු 2 යට තව මල් මෝට්ටුවක්ද බැගින් ඉන් විහිදී ගිය අතු 6 එලෙස කළේය. මෝට්ටු සහ අතු පහන් රුක සමග ඒකාබද්ධව තිබිනි. සියල්ලම තැලූ තනි රනින් නිම කරන ලදී. තවද ඔහු ඊට පාන් 7ක්ද පහන් තිර හා තැටිද තනි රනින් සෑදීය. පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් 35කින් සාදන ලදී. දුම් පූජාසනය සෑදීම. තවද ඔහු ෂීටින් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් 45ක්ද පළලින් සෙන්ටිමීටර් 45ක්ද උසින් සෙන්ටිමීටර් 90ක්ද වූ 4.1ක් විය. එහි කොන්වල වූ අංද පූජාසනයට පාස්සා තිබිනි. එහි මතු පිටද 4 පැත්තද අංද තනි රනින් ආලේප කොට ඔහු එය වටේට රන් ලීස්තරයක්ද සෑදීය. තවද එය උසුලාගෙන යන පිණිස පොළු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙලවරේ ලීස්තරය යට රන් වලලු 2ක් ඔහු සවි කළේය. පොළුද ඔහු ෂීටින් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කළේය. ආලේප තෛලය සහ සුවඳ ද්‍රව්‍ය සෑදීම. තවද සුවඳ ද්‍රව්‍ය සංයෝග කරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍යගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසුදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කළේය. පූජාසනය සෑදීම. ඔහු ෂීටින් ලීයෙන්
දවන යාග පුදන පූජාසනය සෑදීය. එහි දිග මීටර් 2.2ක්ද පළල මීටර් 2.2ක්ද උස මීටර් 1.3ක්ද වූ අතර එය චතුරාශ්‍රාකාර විය. එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා පූජාසනය සමග ඒකාබද්ධ වනසේ ඒවා පාසා ලෝකඩයෙන් ආලේප කළේය. ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳිද පාත්‍ර හා අඬුද ගිනි කබල්ද යන සියල්ල ලෝකඩයෙන්ම නිම කළේය. තවද ඊට දලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම් එහි ගැටිය යට එය තැබීය. පසුව පොළු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වලරු හතරක් යෙදීය. ශීතිම් ලීයෙන් පොළුද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කළේය. ඉන්පසු පූජාසනය උසුලාගෙන යෑමට එහි පැතිවල තිබූ වලලු තුලින් පොළු දැමීය. පූජාසනය තුලද කුහරයක් ඇතිවනසේ එය ලෑලි වලින් සෑදීය. වතුර භාජන සෑදීම. ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත් වලින් වතුර භාජනය සහ ඒ ලෝකඩ අඩිය සෑදීය. මණ්ඩපයේ මළුව සෑදීම. ඔහු මළුවද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින්ව ගෙතූ හනවලින් සෑදීය. ඒවායේ දිග මීටර් 44ක් විය. ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු 20ක් හා තව 20ක්ද විය. කණුවල කොකු සහ පොළු රිදීයෙන් සෑදිනි. මළුවේ උතුරු පැත්තටද මීටර් 44ක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු 20ක්ද ලෝකඩ තව 20ක්ද වූ අතර කුළුණු වල කොකු සහ පොළු රිදීයෙන් නිම විය. එහි බටහිර පැත්තටද මීටර් 22ක් දිග තිර සෑදූ අතර ඒවාට කුළුණු 10ක්ද තව 10ක්ද සාදන ලදී. කුළුණු වල කොකු සහ ඒවායේ පොළු රිදීයෙන් විය. නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිගද මීටර් 22ක් විය. දොරටුවේ එක පැත්තකට මීටර් 6.6ක් දිග තිර විය. ඒවාට කුළුණු 3ක් හා තව 3ක්ද විය. මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත් එලෙසම තව දෙපැත්තකටත් මීටර් 6.6ක්ද දිග තිර විය. ඒවාට කුළුණු 3ක් හා තව 3ක්ද විය. තවද මළුව වටේටම සෑදූ තිර සිහින්ව කටින ලද හනවලින් විය. කුළුණු වල තව ලෝකඩයනුත් ඒවායේ කොකු සහ පොළුද ඒවායේ පේකඩ වැස්මද රිදියනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොළු වලින් යා කරන ලදී. මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වලින්ද සිහින්ව කටින ලද හන වලින්ද විය. ඒවායේ දිග මීටර් 9කි, උස මීටර් 2කි. ඒවා මළුවේ තිර හා සමාන විය. ඒවාට කුළුණු 4කි. ලෝකඩයෙන් පොළු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ 4 සෑදූ තව් 4කි.
ඒවායේ කොකුද පේකඩ වැස්ම සා පොළුද රිදීයෙන් විය. තවද මණ්ඩපේ සා මළුව වටේටම වූ කූඤ්ඤා සියල්ල ලෝකඩයෙන් විය. ශුද්ධ ස්ථානයේ සෑදීමට ගත් ලෝහ සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපයේ සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලයිස්තුව මෝසෙස් විසින් අනකරන ලදුව ආරෝන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙල කරන ලදී. තවද සමිදානන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අනකල සියල්ල ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන ඌරීගේ පුත් බෙෂෙල්ලෙල් විසින් සාදන ලදී. තවද ඔහු සමග දාන්ගේ ගෝත්‍රයේ අබිසාමෙක්ගේ පුත්‍ර ඔහෝලියාබ්ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි. ගෙත්තම් කරුවෙකි. නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින්ව කටින ලද හන ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි. සමිදානන් වහන්සේට කැප කළ ශුද්ධ ස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන් වල ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000ක් හා ශුද්ධ ස්ථානයේ කිරුම්බර අණුව කිලෝග්‍රෑම් 3430ක්ද විය. ජන සංගණනය අනුව ලබාගත් රිද්දි ප්‍රමාණය ශුද්ධ ස්ථානයේ කිරීම්බර අණුව කිලෝග්‍රෑම් 3430ක් විය. සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු 20ක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන්ම ශුද්ධ ස්ථානයේ කිරුම්බර අණුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි 6,3550ක් වූහ. ශුද්ධ ස්ථානයේ හා තිරවල තව් සඳහා එනම් තව් එකකට කිලෝග්‍රෑම් 34 බැගින් තව් 100කට රිදී කිලෝග්‍රෑම් 3430ක් පාවිච්චි කරන ලදී. ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් 30 කුළුණුවල කොකු සෑදීමට, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමට, ඒවායේ පොළුවලටත් භාවිතා කරන ලදී. සමිදානන් වහන්සේට පිදූ ලෝකොඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් 2425ක් විය. එයින් ඔව් සම්මුඛ මණ්ඩපේ දොරටුවට තවුද ලෝකඩ පූජාසනයේ සහ ලෝකඩ මැසද පූජාසනයේ සියලු උපකරණද මළුව වටේට තිබූ තවුද මුළු දොරටුවේ තවුද මණ්ඩපේ හා මළුව වටේ තිබූ කූඤ්ඤා සියල්ලද සෑදීය. පූජක වස්ත්‍ර සෑදීම. තවද ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්ගෙන ශුද්ධ ස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනදුන් පරිදි ආරෝන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී. ඔහු රනින්ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වලින් හා සීන්ව කටින ලද හන වලින්ද ඒපොත් නම් සැට්ටය සෑදීය. ඔහු රත්රන් තුනී තහඩු වලට තලා රන් කෙඳි කපා ඒවායෙන් නූල් පාට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්ද සීන්ව කටින ලද හනද ගෙත්තම් කොට මල් වැඩ දැමුව. ඉන්පසු ඒපොත් නම් සැට්ටය සාදා එය යා කිරීමට උරපටිද සාදන ලදුව.
ඒ දෙකලවරට ඒවා සම්බන්ධ කරන ලදී. එය සමග ඒකාබද්ධව පවතිනසේ එය හා සමාන වූ ගොතන ලද බඳ පටියද සමිදානන් වහන්සේ මෝසෙස්ට අනදුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වලින් හා සීන්ව කටින ලද හන වලින් සාදන ලදී. ඔහු නම්‍ය මාණික්‍ය සාදා ඒවා රන් කෙවිනි වලට එබ්බහුව. මූත්‍රා කැටයන් කලාව අනුව ඊශ්‍රායල් ජනතාවගේ නාම ඒවායේ කැටයන් කරන ලදී. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඊශ්‍රායල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස ඔහු ඒවා ඒ පොත් නම් සැට්ටේ උරපටිවල දැමීය. ඒ පොත් සැට්ටය මෙන්ම ලය වැස්මද ගෙත්තම් කොට එහි මල් වැඩ දැමීය. ඒද රනින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වලින් හා සිහින්ව කටින ලද හන වලින්ද සාදන ලදී. එය චතුරස්‍රාකාර විය. දෙපටක් වනසේ එය සාදන ලදුව එහි දිග සෙන්ටිමීටර් 22ක්ද පළල සෙන්ටිමීටර් 22ක්ද විය. එය මතුපිට මැණික්ගල් පේලි 4ක් බඳිනු ලැබීය. පළමුවන පේලිය ලෝහිතංකයක්ද පුෂ්ප රාගයක්ද මරකතයක්ද, දෙවන පේලිය පච්ච මාණික්‍යයක්ද නීල මාණික්‍යයක්ද වාජ්‍යයක්ද, තෙවන පේලිය පද්ම රාගයක්ද වර්ණ කාන්තියක්ද අඹතෙස් ගලක්ද, සතරවන පේලිය රන් කාන්තියක්ද රතු කැටයක්ද සූර්ය කාන්තියක්ද විය. ඒවා රන් කෙවිනිවල බහා තිබිනි. මෙසේ ඊශ්‍රායල් ජනයාගේ නාම අනුව ගල් 12ක් තිබිනි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර 12 නාම එක එක බැගින් තිබිනි. ලය වැස්ම සඳහා තනි රනින් එකට ගෙතූ මාල සාදනු ලැබීය. ඔහු රන් කෙවිනි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ලය වැස්මේ දෙකලවරේ ඒ මුදු දෙක දැමුව. ඔහු ගෙතූ රන් මාල දෙක ලය වැස්මේ දෙකලවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝය. ගෙතූ මාල දෙකේ අනිත් දෙකලවරේ රන් කෙවිනි දෙකට අමුණා ඒවා ඒ පොත් සැට්ටේ උරපටි ඉස්සරහින් තැබූහ. තවද ඔහු රන් මුදු දෙකක්ද සාදා ලය වැස්මේ පහත වාටියේ දෙකලවරේ ඒ පොත් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ. ඔහු තවත් රන් මුදු දෙකක් සාදා ඒ පොත් සැට්ටයට යටින් දෙපැත්තේ එයි උරපටි දෙක පිට සංදිය ළඟ ගොතන ලද බඳ පටියට උඩින් ඒවා දැමුව. තවද සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ලය වැස්ම ඒ පොත් සැට්ටේ ගොතන ලද බඳ පටිය මත තිබෙන පිණිසත් එය ඒ පොත් නම් සැට්ටෙන් බුරුල් නොවී පවතින පිණිසත් ඒ මුදු ඒ පොත් සැට්ටේ මුදු වලට නිල් පැහැති පටියකින් බඳින ලදී. ඉන්පසු ඔහු ඒ පොත් සැට්ටේ සලුව මුළුමනින්ම නිල් පැහැති ලෝම වලින් සෑදුව. ඒ මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර මේ සිදුර නොයිරණ පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය. තවද ඕ එහි පහළ වාටිය දිගේම නිල් පාට, දම් පාට, තද රතු පාට
නූල් වලින්ද සිහින්ව කටින ලද හන වලින්ද දෙලුම් ගෙඩි සෑදුව. ඉන්පසු ඔහු තනි රනින් මිනි ගෙඩි සාදා ඒ මිනි ගෙඩි සල්ුවේ පහළ වාටිය දිගේම දෙලුම් ගෙඩි අතර දැමූහ. මෙලෙස සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි පූජක සල්ුවේ වාටිය දිගේම රන් මිනි ගෙඩියක් හා දෙලුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි. ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින්ව කටින ලද හන වලින් කබාද මකුටයක් සහ හිස් වැසුම්ද කලිසම්ද සිහින්ව කටින ලද හන වලින් හා නිල් පාට දම් පාට තද රතු පාට නූල් වලින් ගොතන ලද බඳ පටියක්ද සෑදූහ. මේ සියල්ලම සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු ඉටු කළහ. පසුව ඔහු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මූද්‍රා කැටයම් කලාව අනුව සමිදානන් වහන්සේට කැපය යන වචන කැටයම් කළහ. ඉන්පසු සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු ඊට නිල් පටියක් බැඳ එයින් එය මකුටයට වෙලූහ. කර්මාන්ත සියල්ල සම්පූර්ණ කිරීම. මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදිම ඊශ්‍රායල් ජනයා සියල්ල කළහ. ඉන්පසු ඔහු මෝසෙස් වෙත මණ්ඩපයද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ලද කොකු හා ලෑලිද හරස් ලී හා කුළුණුද ඒවායේ තවුද රතු සායම් පෙව් බැටළු හම්ද පදම් කළ හම්ද කඩතුරාවේ තිරේද ගිවිසුම් කරඬුව හා එහි පොළුද කරුණාසනයද මේසය හා එහි උපකරණ සියල්ලද පිදුම් රොටිද තනි රන් පහන් රුක හා එහි පහන්ද පිළිවෙලට තබන පාන් හා එහි උපකරණ සියල්ලද පහන දැල්වීමට තෙලද රන් පූජාසනයේද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍යද මණ්ඩපේ දොරටුවට කඩතුරාවද ලෝකඩ පූජාසනයද එහි ලෝකඩ මැස්සද එහි පොළු හා එහි සියලු උපකරණද වතුර භාජනය හා එහි අඩියද මළුවේ තිර හා කුළුණුද ඒවායේ තවුද මළුවේ දොරටුවට සෑදු කඩතුරාවද එහි ලණු හා කූඤ්ඤාද මණ්ඩපේ හා සම්මුඛ මණ්ඩපේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ලද ශුද්ධ ස්ථානයේ සේවාව සඳහා සියුම්ව වියන ලද සේවා පිළිද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද ගෙනාහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදිම ඊශ්‍රායල් ජනයා සියල්ල ඉටු කළහ. මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිදානන් වහන්සේ අනකල ප්‍රකාරම ඔවුන් සියල්ලම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශිර්වාද කළේය. මණ්ඩපය ඉදිකොට කැප කිරීම. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළසේක. පළමුවන මාසයේ පළමුවන දිනදී මණ්ඩපේ සම්මුඛ මණ්ඩපය සාදා එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතුය. මේසය ගෙනවිත් එය මත පිළිවෙලට
තැබිය යුතු දේවල් ඒ මත තබා පහන් රුකද ගෙනවිත් එහි පහන් දැල්විය යුතුය. දුම් දමන රන් පූජාසනයේද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතුය. ඉන්පසු සම්මුඛ මණ්ඩපයේ දොරටුව ඉදිරිපිට දවන යාග පූජාසනය තැබිය යුතු වේ. සම්මුඛ මණ්ඩපයත් පූජාසනයත් අතර වතුර භාජනය තබා ඊට වතුර පිරවිය යුතුය. වටේට මළුවද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතුය. ඉන්පසු ආලේප තෛලයගෙන මණ්ඩපයත් එහි ඇති සියල්ලත් ආලේප කොට එයත් එහි උපකරණ සියල්ල කැප කළ යුතුය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත. දවන යාග පූජාසනයද ඒ සියලු උපකරණද තෙලින් ආලේප කොට පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. වතුර භාජනයත් එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ. ඉන්පසු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනවිත් ඔවුන්ට ස්නානය කරන්නට සැලැස්විය යුතුය. පසුව ආරොන් පූජක නිලයේ මාහට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා ආලේප කොට කැප කළ යුතු වේ. මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනවිත් ඔවුන්ට කබා හඳවා ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස ඔවුන්ද මාහට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතුය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුලම ඔවුන්ට හට සදාතන පූජකවරය දෙනු ඇත. සමිදානන් වහන්සේ ඔහුට අනකල ප්‍රකාරයටම මෝසෙස් සියල්ල ඉටු කළේය. මෙලෙස ඔවුන් මිස්ර දේශයෙන් නික්ම පැමිණි දෙවන අවුරුද්දේ පළමුවන මාසයේ පළමුවන දවසේදී මණ්ඩපය ඉදි කරන ලදී. මෝසෙස්ද මණ්ඩපය ඉදිකොට එහි තව් සවි කර ලෑලි ගසා හරස් ලී දමා එහි කුළුණු කෙලින් කළේය. සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල ලෙස ඔහු මණ්ඩපය මතු පිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබීය. පසුව ඔහු දස පනතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොළු යොදා එය මත කරුණාසනය තැබීය. ඉන්පසු ඔහු සමිදානන් වහන්සේ අනකල පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුලට ගෙනවිත් තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසා දැමීය. මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුල මේසය තැබීය. පසුව සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු මේසය මත සමිදානන් වහන්සේ ඉදිරියේ පිදුම් රොටි තැබීය. සම්මුඛ මණ්ඩපය තුල මේසය කෙලින්ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා සමිදානන් වහන්සේ අනකල පරිදි උන්වහන්සේ ඉදිරියේ පහන් දැල්වීය. සම්මුඛ මණ්ඩපය තුල තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා උන්වහන්සේ මෝසෙස්ට අනකල පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්වීය. මණ්ඩපයේ දොරකඩ කඩතුරාවද එල්ලීය. පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත
උන්වහන්සේ අනකල පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදීය. සම්මුඛ මණ්ඩපයත් පූජාසනයත් අතර ඔව් වතුර භාජනය තබා පවිත්‍ර කරගන්නා පිණිස ඒ වතුර වත් කළේය. මෝසෙස් සහ ආරොන්ද ආරොන්ගේ පුත්‍රයෝද තම අත්පා ඒ සෝදාගත්ත. ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිදානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි තමන් සෝදාගත්. ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වටකර මළුව තනා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලීය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කළේය. මණ්ඩපය වසාගත් වලාකුළ. එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේය. මණ්ඩපය සමිදානන් වහන්සේගේ මහිමලංකාරයෙන් පිරී ගියේය. වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත් සමිදානන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය. ඊශ්‍රායල් ජනයා කඳවුරින් කඳවුරට යන විට ඔවුන් පිටත්ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවන ලැබූ විට පමණය. ඒත් වලාකුළ ඔසවනු නොලැබුවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔවුන් නික්ම නොගියහ. මුළු ඊශ්‍රායල් සෙනග කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත දවල් කාලයේදී සමිදානන් වහන්සේගේ වලාකුළද රාත්‍රී කාලයේදී ගින්නද දෘශ්‍යමාන විය.